සුබ දවසක් පැටියෝ. අද හරි ලස්සන දවසක්. පුතාලගේ ආසම විෂය ගණිතය. දැන් පුතාලට පුළුවන් කැමරා ඔන් කරගන්න. දැන් පුළුවන්ද බලන්න? හරි. අත් උස්සපු කාණ්ඩේ අත් පල්ලෙහාට දාලා උදයන්ක සර්ගේ කැමරා ඔන් කරගෙන මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා නම් හරි හොඳයි. හරි. හරි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන පුතේ සියලු දෙනාටම. අද හරි ලස්සන දවසක්. ඔව් සර් කියන්නේ. ඔව්. පුතාලගේ ආසම විෂය ගණිතය. අද මං චුට්ටක් hina වෙලා ඉන්නවා. ගිය සතිය වගේ නෙවෙයි. ගිය සතිය පුතේ සමා වෙන්න ඕන. මොකද ගිය සතිය මම හිටියේ හොඳ මානසික මට්ටමක නෙමෙයි. අසනීප තත්ත්වකින් නිසා. මම ඒක ඔයාලට කිව්වා. හරි. ඒක හරි. පුතේ සුබ පැතුම්. ඔයාලට සුබ පතනවා. ආහා පුරා කියලා 10 ශ්‍රේණියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දැන් අද ඉඳන් 10 ශ්‍රේණිය. එතෙන්දී චූටි වෙනස්කම් කිහිපෙකුත් වෙනවා. ඒව ගැන මම ඉස්සරහට කතා කරන්න. අද පොඩ්ඩක් මම හිතුවා පැය භාගයක් විතර ළමයින්ට පොඩි දේශනයක් දෙන්න ඕන කියලා. මොකද පටන් ගන්න ශ්‍රේණිය සෙල්ලම් ශ්‍රේණියක් නෙමෙයි. තේරෙනවද? මේ පටන් ගන්න ශ්‍රේණිය සෙල්ලම් ශ්‍රේණියක් නෙමෙයි. ඒ නිසා මම හිතුවා මගේ පුතාලට චූටි දේශනයක් වැඩි වෙලාවක් ගන්න නැහැ. චූටි දේශනයක් දීලා මේ වැඩේ පටන් ගන්න. ඒ වගේම මතක් කර යුතු කාරණා කීපෙකුත් තියෙනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. පුතේ ඔබ අප දැන් පියනා ගන්නේ අද 10 ශ්‍රේණියට. ශ්‍රේණිය. එතකොට ළමයිට හිතෙන්න පුළුවන් අනේ සර් 10 ශ්‍රේණිය කියන්නේ ලොකු ශ්‍රේණියක් නෙවෙයි. අපිට 11 ශ්‍රේණිය තව තියෙනවනේ. 11 ශ්‍රේණියේදී තමයි වැඩ තියෙන්නේ. ගොඩක් ළමයි හිතන් ඉන්නේ එහෙම. මතක තියාගන්න මහත්තයෝ. අන්න ඒක තමයි අපිට වැරදුණු පළවෙනි තැන. අපිට වැරදුණු පළවෙනිම තැන. මොකද්ද? 10 ශ්‍රේණිය තමයි 10 ශ්‍රේණිය නෙමෙයි 11 ශ්‍රේණිය තමයි ලොකු කියලා. මතක තියාගන්න පුතේ 10 ශ්‍රේණිය අච්චුපොත අද මම ඔයාලට නිකුත් කරනවා. PDF එකක් වශයෙන් පුතාලට මම දානවා 10 ශ්‍රේණිය අච්චුපොත. අන්නේ 10 ශ්‍රේණිය අච්චුපොත අරගෙන මුළු අච්චුපොතම print කරන්න යන්න එපා. එහෙම වුණොත් ඉඩම් කඩම් ඔක්කොම උගස් තියන්න වෙනවා. ලොකු පොතක්. හරි. හරිනේ. ලොකු පොතක් ඔක්කොම මේ ෆොටෝකොපි කරන්න යන්න ඕනේ නැහැ. හරිද? පළවෙනි පාඩම් 5 විතර කරන්න. මොකද හේතුව ඔයාලගේ ග්‍රේඩ් එක අප් වෙන්නේ මාර්තු මාසේ. ඉස්කෝලේ පුතේ මාර්තු වෙනකම්ම පුතාලට උගන්වන්නේ 9 ශ්‍රේණිය. මාර්තු වෙනකම්. ඊට පස්සේ තමයි පුතාලා 10 ශ්‍රේණියට ගන්නෙ. විභාගයක් කියලා තමයි ගන්න. එතෙන්දී හොඳට අහගෙන ඉන්න. පළවෙනි කාරණේ තමයි දැන් ඔබ ඉන්නේ 10 ශ්‍රේණියේ. ගුරුවරයෙක් වශයෙන් මේ 10 ශ්‍රේණිය වටිනාකම දරුවන්ට කියලා දෙන්න ඕන. හොඳට අහගෙන ඉන්න. මම මේ කියන කාරණේ හොඳට අහගෙන ඉන්න. හරි? අපේ සිලබස් එක හැදිලා තියෙන්නේ පුතේ මෙන්න මේ විදියට. චුට්ටක් බලාගෙන ඉන්න. ගොඩක් ළමයි දන්නේ නැහැ. හොඳට අහගෙන ඉන්න. අද 10 ශ්‍රේණියේ ආරම්භක දිනය. පෝස්ටර් නැහැ. කට් අවුට් නැහැ. කාටවත් මං කිව්වෙත් නැහැ. මගේ පුතාලට විතරයි මං කිව්වේ. Facebook එකේ හරිය මෙහි ඇඩ් කරෙත් නැහැ. මම ඊයේ පෙරේද මම පොඩි පෝස්ට් එකක් දැම්මා. මොකද මට රටවට තව ළමයි ගන්න ඉඩ නැහැ. ඔය ඇති මට හොඳටම ඇති. හරිනේ? පුතාලගේ කටින් පුතාලා කියනවනේ උදයන්ක සර් හොඳයි කියලා. තේරුණාද? ඔයාලගේ යාළුවෙක් එක්කන් આવුත් එච්චරයි. මං සාමාන්‍යයෙන් දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම ළමයි බදාගන්නේ නැහැ. පුතාලා කැමති නම් යාළුවන්ට කියන්න ලබන සතියේ මේ පන්තියට එකතු වෙන්න කියලා. ඊට පස්සේ මම ළමයි ගන්නෙ නැහැ. මොකද 10 වසරේ මුලම අල්ලගත්තේ නැත්තම් O level කරන්න බෑ. ඒ නිසා පුතාලට කැමති නම් කියන්න. කැමති නම් බල කරන්නේ උදයන්ක සර් හොඳ නම් ඉස්කෝලේ යාළුවන්ට කියන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියලා. ලබන සතියේ. හරි. අහගෙන ඉන්නකෝ.
මේ කාරණා ටික හොඳට අහගෙන ඉන්න. කිසිම ලෙසකින්වත් පළවෙනි පැය භාගේ කට් කරන්න එපා. කට් වෙන්න දෙන්නත් එපා. කට් වුණොත් කරන්න දෙයක් නැහැ. හරි අහගෙන ඉන්න. අපේ සිලබස් එක හැදිලා තියෙන පොතේ 6 7 8 6 7 8 දී දෙන්නේ ආයුධ. ආයුධ කියන්නේ මොනවද සර්? ආයුධ දන්නේ පිහිය කැත්ත අන්න ඒ වගේ. අනුපාතයක් කියන්නේ මොකද්ද? භාගයක් කියන්නේ මොකද්ද? සමීකරණයක් කියන්නේ මොකද්ද? ඒ ආයුධ ටික දෙන්නේ 6 7 8. හොඳට අහගෙන ඉන්න. එතකොට සර් 9 10 11 දී මොකද්ද කරන්නේ? 9 10 දී කරන්නේ ආයුධ පුහුණුව. ආයුධ පුහුණුව. හරිද? 9 10 11 දී කරන්නේ පුතේ ආයුධ පුහුණු කරනවා. ඇත්තද සර්? අපි දැනන් හිටියේ නෑ. ආයුධ පුහුණු කරනවා. හරි. එතකොට පුතේ දැන් ඔබ ඉන්නේ ප්‍රබලම ශ්‍රේණියක 10 වසර. හරිද? හොඳට අහගෙන ඉන්න. එතකොට ළමෙක් මගෙන් ඇහුවොත් සර් O level පේපරේ හැදෙන්නේ මොනවයින්ද? O level පේපරේ හැදෙන්නේ පුතේ 9නුයි 10නුයි 11නුයි. O level පේපරේ හැදෙන්නේ අවසාන මහා යුද්ධය තමයි O level. ඕකට තමයි අපි ලෑස්ති වෙන්නේ. අවසාන මහා යුද්ධෙට. O level යුද්ධෙට තමයි ලෑස්ති වෙන්නේ. 6 7 8 දී ආයුධ ගන්නවා. 9 10 11 දී පුහුණු වෙලා O level කියන යුද්ධෙට යනවා. හොඳට අහගෙන. එතකොට පුතේ මේ 10 වසර වැදගත්ද? මතක තියාගන්න මහත්තයෝ සිලබස් එකෙන් 160ක් සෙල්ලම් නෑ 160ක් ලකුණු 60ක් 160ක් උගන්වන්නේ 10 වසරේදී. ඒ නිසා පැටියෝ මතක තියාගන්න ප්‍රබලව කියන කාරණේ තමයි කිසිම ලෙසකින්වත් 10 වසර අපත ගහන්න එපා. 10 වසර අහුවෙච්ච නැති එකෙට 11 දී උගන්වන්න දෙයක් නැහැ. තේරුණාද? ඇත්තටම 11 දී උගන්වන්න දෙයක් නැහැ. ඔයාලා හිතන් ඉන්නේ O level ගොඩ යන්නේ 11න් කියලානේ. ඒක පට්ටපල් බොරුවක්. මේ දැන් මගේ මේ 12 11 වෙනි අවුරුද්ද මම මේ උගන්වන්න. හරිද? මේක පට්ටපල් බොරුවක්. 11 වසරේදී උගන්වන්න දෙයක් නැහැ. 11 වසරේදී කරන්නේ අර හදපු ආයුධය තියෙන්නේ. ඒක මුවහත් කරන එක. හොඳට මුවහත් කරන එක තමයි 11 දී කරන්නේ. පේපර් ක්ලාස් දාලා අනම්මනම් කරලා මුවහත් කරන එක තමයි කරන්නේ. 10 දී තමයි ආයුධ ටික හරියට අතට දෙන්නේ. නිකමට හිතන්න කොයිසිත් දැන් ඔයාට තුවක්කුවක් දෙනවා අතට. ඔයා තුවක්කුව පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? මෙහෙම බල බල ඉඳි. නී ලස්සන භාණ්ඩයක්. ඊට පස්සේ මෙතන කොකා තියෙනවා. මෙහෙම මූණ හරවලා තේරුණානේ? ඇයි? දන්නේ නැහැ. ආයුධය භාවිතා කරන්න දන්නේ නැහැ. අන්න ඒක කියලා දෙන්නේ 10 වසරේදී. මතක තියාගන්න මෙච්චර කල් හදපු ආයුධ ටික ඔක්කොම අතට දීලා පුහුණු කරන්නේ 10 වසරේදී. ඒ නිසා පුතේ මතක තියාගන්න ගුරුවරයෙක් වශයෙන් මම මේ කියන්නේ වැදගත්ම වසර තමයි 10 වසර. දිග කලිසම් අඳින වසර. ඔයාලා දැන් පිරිමි ළමයි නම් දිග කලිසම් අඳින වයස. හරිනේ? එහෙනම් මතක තියාගන්න පුතේ 10 වසර කියන වසර අති ප්‍රබලයි. හරි. ඊළඟට දෙවෙනි කාරණේ උදයන්ග සර්ගේ දෙවෙනි කාරණේ. වැදගත්කම කිව්වා 160ක්. සාමාන්‍ය පෙළ විභාගේ 160ක්. හරි. ඊළඟට දෙවෙනි කාරණේ පුතාලට මතක් කරන්න ඕන. හොඳට අහගෙන ඉන්න පුතේ. 10 වසරේ පාඩම් 32ක් තියෙනවා. 10 වසරේ පාඩම් 32ක් තියෙනවා. මේ එක පාඩමක අනිවාර්යෙන් පිටු 14ක්වත් තියෙනවා. අච්චුපතේ. අනිවාර්යෙන් කීයද? පිටු 14ක්වත් තියෙනවා. එතකොට පැටියෝ මතක ගන්න. එතකොට සතරම් පුතේ මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. පිටු 14ක පාඩම් ඒ වගේ 32ක්. මහ බරපතල පාඩම් ටිකක් පුතේ. බොරු කියන්න ඕනේ බරයි. මම බොරුවට නිකන් මෙතන මේ ඔයාලා සතුටු කරන්න ලේසි කියන්නේ හොඳ පාඩම් ටිකක්. සුපිරියට උදයන්ග සර් උගන්වනවා. හරි. ඒ නිසා පුතේ වෙලාව යනවා වැඩි. ඒ නිසා මට අඩුම තරමේ
පැය දෙකමාරක් උගන්වන්න වෙනවා. හරිද? ඒ නිසා මතක තියාගන්න ඔබගේ උගන්වන කාලය උදයන්ග සර් අද සිට වෙනස් අද නෙමෙයි ලබන සතියේ සිට වෙනස් කරනවා. පැය දෙකමාරක් හරිනම් 3ක්වත් ඕන. ඔයාලකින් ගන්න බෑනේ එච්චර. ඒ නිසා පැය දෙකමාරක්වත් ඕන. පැහැදිලිද? 3ක් ගත්තට කමක් නැද්ද? කමක් නැහැ කියට කට්ටිය. 3ක්. ඒත් අවුලක් නැහැ. හරි. ගොඩක් කට්ටිය කියනවා කමක් නැහැලු. කමක් නැහැ. පැය 3ක්වත් අඩුම ගන්න ඕන පුතේ. නැත්තම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. සමහර ගුරුවරු උගන්වනෝ මන් දන්නේ කොහොම උගන්වනවද කියලා හිතා ගන්න බෑ. හරි. ඊළඟට පුතේ අනිත් රහස හොඳට මතක තියාගන්න. දැන් අපි හිතමු කවුරු හරි දරුවෙක් මෙතන ඉන්නෝ 6 අවුල් ගියා. 7 හොඳ ගුරුවරයෙක් අහුවුන්නේ නැහැ. 8 හොඳ ගුරුවරයෙක් අහුවුන්නේ නැහැ. 9 ගුරුවරයෙක් ඔන්න උදයන්ග සර් අහුවුණා. අහුණා කියලා හිතන්න. ඔන්න දැන් සර් මට පරණේව බෑ කියලා මගේ ඔළුවේ තියෙනවා. ඒකට සර් මොකද්ද දෙන විසඳුම? ඒකට දෙන විසඳුම තමයි පුතේ මම පාඩමක් පටන් ගත්තම 6 ඉඳලා උගන්වනවා. ඒ මගේ හැටි. ඒ නිසා පුතේ අලුතින් ගේමට බහැපු සෙට් එකක ඉන්නවනේ. මමත් පුතේ ඉගෙන ගන්න පටන් ගත්තේ 9 දී. ඇත්ත කතාව. 9 දී තමයි ඉගෙන ගන්න පටන් ගන්න. 9 අග හරියේ. හරිද? ඒ නිසා මම දන්නෝ ඒකේ වටිනාකම. මම දන්නෝ ගොඩක් ළමයින්ට ඉගෙන ගැනීමේ වමනාව ආවේ මේ ළඟදී. හරිද? ඒ නිසා පුතේ බය වෙන්න එපා. 6 7 8 9 සියලුම තියරි මතක් කරලා තමයි මම පාඩම් පටන් ගන්නේ. එතකොට ඕනම දුර්වල මට්ටමේ ඉන්න දරුවෙක්ට සුපිරියට උඩට එන්න පුළුවන්. දැන් අද පාඩම කරනකොට ඔබට තේරෙවි. හරිනේ? ඒ නිසා අනිත් කාරණේ මම මේ කාරණා 5ක් විතර ඔළුවේ තියන් ඉන්නෝ. මේක මට මේ කියා ගන්න ඕන නිසා. හරි. විනාඩියක් දෙන්න. හරි. අනිත් එක හොඳට අහගෙන. ඊළඟට පුතේ මෙන්න මේ 10 වසරේදී තමයි මම මේවා මේ දෙමව්පියන්ට කියා ගන්න බැරි දේවල් මම මේ ඔයාලට කියන්නේ. මම සාමාන්‍යයෙන් මේවා කියන්නේ 8 9 10 දී. හරි? ළමයෙක්ට විනාශ වෙන්න ඉගෙන ගන්න ළමයෙක් විනාශ කරන්න ඕන කරන්න තියෙන එකම හෝනියම තමයි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සම්බන්ධ කරන එක. ඒ හින්දා පුතේ මතක තියාගන්න ඒක කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඔබගේ ළඟ ඉන්න යාළුවා. හොඳට මතක තියාගන්න. මේව හොඳට මතක තියාගන්න. මේව දෙමාපියන්ට කියන්න බෑ. හැබැයි මට කියන්න පුළුවන්. මම පාසල් ගුරුවරයෙක් වශයෙන් මට අත්දැකීම් තියෙනවා. දැන් හිතමු ඔන්න දැන් කවිෂා හොඳට ඉගෙන ගන්නවා. භාග්‍යල එහෙම හොඳට ඉගෙන ගන්නවා. ඉසිත්ල එහෙම හොඳට ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට අනික් කට්ටියන්ට බලන් ඉන්න බෑ. විශේෂයෙන් ළඟ ඉන්න යාළුවට. ඔබ තද බල ලෙසම විශ්වාස කරන යාළුවා ඉන්නේ. යාළුවට ඔක බලන් ඉන්න බෑ. එයා මොකද කරන්නේ? එයා හිමින් තාලේ ඔයාගේ ඔළුවට දානවා. ඒ භාග්‍ය බලනෝක වල සුමුදු දිහා. හැන්සම්නි ආන්න බලන්න. හිමින් තාලේ අපේ ඇඟ ඇතුලේ හැංගීමක් බිහි කරනවා. ඒ වැරද්ද කරන්නේ කවුද කරන්නේ? කරන්නේ ඔබේ ළඟ ඉන්න විශ්වාසවන්තම යාළුවා. ඒ නිසා පැටියෝ මෙන්න වැන්දා කිසිම ලෙසකින්වත් ඒවට නම් ඉඩ තියන්න එපා. ඔබගේ ඇඟ ඇතුළට ඔබ වෙනුවෙන් මරාගෙන මැරෙන්න දෙන්නෙක් ඉන්නවා. අම්මයි තාත්තයි. ඒ දෙන්න ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඉගෙන ගන්න කාලය තුල විශ්වාස කරන්න එපා. මට පොරොන්දු වෙන්න සර් මම සර්ට පොරොන්දු වෙනවා. මම කවදාවත් ඔය වැඩවලට යොමු වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඕක අපිට නොදැනුවත්වමයි වෙන්නේ. මොකද කරන්නේ ළඟ ඉන්න යාළුවා නිසා. චොක්ලට් එහෙම ගෙනත් දෙන්නේ ළඟ ඉන්න යාළුවා. ඒ නිසා පුතේ ඕවා తాවකාලික දේවල්. తాවකාලික ජීවිතේට කෙරෙන්නේ නැති දේවල්. ඒ හින්දා බොරුවට තමන්ගේ අධ්‍යාපනය කඩාගෙන වටන්න එපා. විශේෂයෙන් 10 වසර. 10 වසර යවුන්ට කියන්නේ අහුවෙන්න එපා.
ගෑල් ළමයින්ට පිරිමි ළමයින්ට දෙගොල්ලටම කියන්නේ ළඟ ඉන්න යාළුවා තමයි මේ මැච් එක ගහන්නේ. හරිනේ? ඒකත් ඔළුවේ තියාගන්න. අවසාන නිවේදනේ උදයංග සර් ඔයාලට දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කෙටි ප්‍රශ්න 1000ක පොත. සුමිත් දිල්රුක්ෂ සර්ගේ පොත ගන්න කියලා කිව්වද මම? ඔව්. සුමිත් දිල්රුක්ෂ සර්ගේ පොත ඔයාලා ගත්තනම් ඒකේ වැඩ ටික කරගෙන යන්න මම 10 වසරේදී සහ 11 වසරේදී ඔය පොත ඉවර කරනවා. ඒ නිසා කොහොමද දැන් 11 යවුන්ට මම ඕක කරනවා. වෙනම දවසක් දාලා කරනවා. ඔයාලටත් ඕන නම් එදාට එන්න පුළුවන්. කෙටි ප්‍රශ්න 1000ක්. කෙටි ප්‍රශ්න 1000යි ජ්‍යාමිතීය ප්‍රශ්න 500යි. ප්‍රශ්න 1500ක් උදයන්ග සර් සාකච්ඡා කළා තමයි 11 වසරේ ළමයි යවන්නේ. ඉතින් මම කියනවා 10 වසරේ පැටවුතුත් ඒ වැඩසටහනට සම්බන්ධ වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒක පස්සේ කතා කරමු. හරි. එහෙනම් ඇති කතා කරා. කතා කරා වැඩි වගේ දැනෙනවා. නමුත් ඕවා කරන් මේව කිව්වේ නැත්තම් 10 වසර අනා ගන්නවා. හරිනේ? මතක තියාගන්න මහත්තයෝ ප්‍රබලම කාරණේ 160ක් 160ක් සාමාන්‍ය පෙළ 160ක් තියෙන 10 වසර. එතකොට සර් 11න් වැඩක් නැහැනේ. ඔව්. 11 නැතුව 10 වසර වෙනකන් ඉගෙන ගත්ත දරුවෙක්ට ගණන් වලට 100ක ගන්න පුළුවන්. මම ඔප්පු කරලා පෙන්නනවා. 11 වසර නැතුව 10 වසර සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්ත දරුවෙක්ට ගණන් වලට 100ක ගන්න පුළුවන්. AB බොරු කියන්න ඕනේ නැහැ. ඒව බොරුනේ. ඒව පට්ටපල් බොරු. AB ගන්න බෑ. 100ක ගන්න පුළුවන්. මාව විශ්වාස කරන්න. හරි. හරි. ඊළඟට මෙන්න වැදගත් කරුණු කිහිපයක් ආයතනය විසින් දැනුවත් කරන්න කිව්වා. මමත් ඕක දැනුවත් කරන්න හිටියේ. ගොඩක් දෙනෙක් ඉල්ලීමක් කරා දහම් පාසල් යන්න ඕන කියලා. හරිනේ? ගොඩක් පන්සල් වලින් ළමයින්ට බල කරනවලු. නමුත් මේ හොරාට තමයි පැටවු ටික මට ආදරේ නිසා මේ හොරාට තමයි එන්නේ. ගොඩක් ළමයි එන්න බලාපොරොත්තුෙන් ඉන්නෝ එන්න විදියක් නැහැ. ඒ නිසා පුතේ මම දිනයක් බොහොම අමාරුයි. මේක වෙනස් කරන්න බෑ. බොරු කියන්න ඕනේ නැහැ. කෝල් කරලා කරදර කරන්න එපා. වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. මොකද ආයතනයේ දැරට පන්ති 80ක්. එක සතියකට 80ක් යනවා. එතකොට මම බොහොම අමාරුවෙන් අපේ ආයතනයේ කළමනාකාරතුමත් එක්ක කතා කරලා තමයි මේ වෙලාව වෙන් කරගත්තේ. පැය මොකද පැය දෙකක් ගන්න පුළුවන්. පැය 3ක් ගන්න තැනක් නැහැ. මොකද 10 වසර පැය 3ක්වත් ඉගෙනුවේ නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා පුතේ මේක යොදාගත්තා. සමාවෙන්න මේ කාට හරි දැන් එන්න බැරි නම් දුක් වෙන්න එපා. එයාට මම රෙකෝඩින් පහසුකම සලසලා තියෙනවා. රෙකෝඩින් පහසුකම සලසලා තියෙන්නේ. තඹ දොයිතුවකට බය වෙන්න එපා. මේ පන්තිය වගේමයි. මේ විදියමයි රෙකෝඩින් එක ඔන් කරගත්තට පස්සේ ලස්සන්ට දේශනය අහගෙන යන්න පුළුවන්. මේ විදියටම තියෙනවා. හරිනේ? කිසි දෙයකට බය වෙන්න එපා. කිසි කෙනෙක් වැටෙන්නත් එපා. මොනවා හරි පන්තියක් තියෙනවා නම් ඒ ගුරුවරයාත් එක්ක චුට්ටක් කතා කරලා එහෙ මෙහෙ කරගන්න පුළුවන්ද බලන්න. මට පුතේ සමා වෙන්න තරහ වෙන්න එපා. ඔයාලා වෙනුවෙන් මං කරන්නේ මේක. මොකද දැන් මේ වෙලාව කරන්නත් බැරි නම් මට වෙන වෙලාවක් ඕනනේ. ඒ නිසා හඳේ ලියා ගන්න පුතේ. ලබන සතියේ සිට පැය 3ක් උගන්වනවා. ඒකත් මතක තියාගන්න. පැය 3 සෙනසුරාදා 2 සිට 5 දක්වා. සෙනසුරාදා 2 සිට 5 දක්වා සමා වෙන්න පැය 3ක් ගන්න පුළුවන් එකම ටයිම් එක මගේ ඕක. මොකද මට ඕන නම් පැය 2ක් උගන්නලා හරි පැටියෝ ඉවරයි කියලා අයින් වෙන්න පුළුවන්. නමුත් මම හොයලා ගත්ත හොඳම ටයිම් එක ඔක වෙනස් කරන්න අමාරුයි. හරිනේ? ඊළඟට අනිත් එක තව දෙයක් කියන්න ඕන. 9 වසරේ පාඩම් 3ක් විතර ඉතුරුණා. පොඩක් ඉන්න. ඒකත් මගේ යුතුයකම. අහගෙන 9 වසරේ පාඩම් 3ක් ඉවරුණා. මම පුතේ
මෙතනින් පැය භාගයක් අරගෙන පැය භාගයක් 4:00ට හරි 4යි කාලට හරි අරගෙන මම 9 වසර ඉවර කරන්න ඕන. ඒක මගේ යුතුයකම. ඇත්තටම වැරද්ද මගේ නෙවෙයි. වැරද්ද කොරෝනා වල. නමුත් ගුරුවරයෙක් වශයෙන් මට යුතුයකමක් තියෙනවා සිලබස් එක ඉවර කරන්න. ඒ නිසා 9 වසරේ පොත් ටිකත් එදාට ගේන්න ඕන. 9 වසර මං අවසාන පැය භාගේ තා චූටි චූටි මේ විල්ලැජ්ජ නැති ප්‍රශ්න මේ පාඩම් ටිකක් තියෙන්නේ. ඒ ටිකත් මං කරලා දෙන්න. හරිනේ? හරි. එහෙනම් පැටියෝ ඔන්න ඔය දැනුවත් කිරීම ටික තමයි කරන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි පෞද්ගලිකව කතා කරමු. හරිනේ? සමාවෙන්න අර වෙලාව වෙනස් කරන්න කියලා ඉල්ලීම් කරන්න එපා. එතකොට මම අසරණ වෙනවා. මොකද ළමයි 1000ක් විතර ඉන්න තැනකින් එක්කෙනෙක් කතා කරලා එක ටයිම් එකක් කියනවා අනිත් එක්කෙනා කතා කරලා අනිත් ටයිම් එකක් කියනවා බැලුවොත් එක්කෙනෙක්ට බෑ. ඒ නිසා පැටියෝ ඔබ මට ආදරේ නම් ගරු කරනවා නම් කොහොම හරි ඔය ටයිම් එක බේර ගන්න බලන්න. හරිනේ? වාග්ය අවුලක් නැහනේ. හරි. is it අවුලක් නැහනේ. හරි. හරි පුතේ. අනිත් එක අච්චුපත අද මේ හවස 4:00 වෙනකොට අච්චුපත වැටෙනවා. 5 වෙනකොට. බොරු කියන්න ඕනේ. අච්චුපත 5 වෙනකොට වැටෙනවා. ඒ අච්චුපතේ මුළු අච්චුපතම print කරගන්න එපා. ඒක වැරදි. මොකද දෙමාපියන්ට මේ දවස්වල හරි අමාරුවෙන් ඉන්නේ. අච්චුපතේ පළවෙනි පාඩම් 5 print කරගත්තා නම් ඇති. කමියුනිකේෂන් එකකට දුන්නම ඒ කට්ටිය print කරලා දෙනවා. හරිනේ? හරි. ගන්න අලුත් පොත වැඳලා ගන්න පුතේ. මම පුතාලට කිව්වා ගිය සතියේ CR පොත් දෙකක් අරන් එන්න කියලා. එකක් අභ්‍යාස වලට අනිත් එක සිද්ධාන්ත වලට. මතක තියාගන්න කිසිම ලෙසකින්වත් අපි සිද්ධාන්ත පොතේවා අභ්‍යාස පොතේ කරන්නේත් නැහැ. අභ්‍යාස පොතේ දේවල් සිද්ධාන්ත පොතේ කරන්නේත් නැහැ. හරි? හරි. ගන්න දැන් මගෙන් අහන පිටු කීයේවද? පිටු දෙකේ එකක් වුණක් කමන්නේ. ගොම් ප්‍රශ්න අහන්න එපා. 10 වසර ළමෙක් අහන ප්‍රශ්නයක් දෙක. විලිලැජ්ජ නැති ප්‍රශ්න අහන්න. පිටු දෙකේ පොතක් ගන්න. ඉක්මන් කරන්න. දෙන්න පුළුවන්. හරි. ඔයාලා බෞද්ධ නම් පුතේ බෞද්ධ නම් විතරයි මේ වැඩේ කරන්නේ. බෞද්ධ නම් අනිවාර්යෙන් පිටු අරින්න එපා. පොතේ මුල් පිටුවේ උඩින්ම ලියන්න නමෝ බුද්ධාය කියලා. මම ඕනම පන්තියක් පටන් ගන්නකොට ඉස්සෙල්ලම දරුවන්ට කියලා ලියවන්නේ ඔය වචන කීපේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. බුදුන් නම් දැන් ක්‍රිස්තියන් කෙනෙක් ඉන්නවා නම් පුතාලට ඔයාලගේ ආගමට අදාළ එක ලියන්න පුළුවන්. මුස්ලිම් නම් ඔයාලගේ ආගමට අදාළ එක ලියන්න පුළුවන්. හින්දු නම් ඔයාට අදාළ එක ලියන්න පුළුවන්. හරි. නමෝ බුද්ධාය කියලා ලියන්න. බුදුන්ට වඳිමි. වැඳලා පටන් ගන්න. හරි. පළවෙනි පාඩම 10 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම සුපිරි පාඩමක් පරිමිතිය. 10 ශ්‍රේණිය 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම පරිමිතිය. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම පරිමිතිය. ලියා ගන්න ලස්සනට.
හරි පුතේ. ප්‍රබල මාතෘකාවක් පුතේ. අන්න තව දෙයක් කියන්න අමතකුණා. සුදු ලියා ගන්න මාස්ටර් ගයිඩ් මම ඉවලෙම පුතේ පාස් පේපර්ස් කරවනවා. ඒ මගේ හැටි 10 වසරේදී පුතේ දැන් පාස් පේපර්ස් කරන්න පුළුවන්. සර් පාස් පේපර්ස් කියන්නේ මොනවද? පාස් පේපර්ස් කියන්නේ මොනවද සර්? ඒ කියන්නේ පුතේ සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න ලියා ගන්න වෙන මුකුත් ගන්න එපා. මාස්ටර් ගයිඩ් එකෙන් ගන්න. නැත්තම් ඔයාලගේ ඉහළ වසරවල O level ලියපු අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක් ගාව අනිවාර්යෙන් මේක තියෙනවා. O level ලියපු අයියා කෙනෙක් අක්කා කෙනෙක් ගාව මේක තියෙනවා. ගන්න. නැත්තම් රුපියල් 300 ගාණයි වෙන්නේ මට මතක හැටියට. රුපියල් 300 ගාණයි. මාස්ටර් ගයිඩ් පාස් පේපර්ස් පොත O level 10 වසර නෙවෙයි. සමහරු කඩේට ගිහිල්ලා ඉන්නවලු 10 වසරේ මාස්ටර් ගයිඩ් එක දෙන්න. 10 වසර එක නෙමෙයි අපි කරන්නේ. 10 වසර එක කරන්නේ නැහැ. ඒක ලැජ්ජයි. ඒක ගොම් පොතක්. හරිද? O level විභාගයට ආපු පසුගිය ප්‍රශ්නෝත්තර කියලා පොතක් ඇති. මෙන්න මේ වගේ පොඩක් ඉන්න පෙන්න. මාස්ටර් ගයිඩ් පොත. හරි. මම පෙන්නන්න. හරි. ලොකු පොතක්. මම කියනවා මෙන්න මෙහෙම. ඔන්න අහගෙන ඉන්න. දැන් මේ පරිමිතිය පාඩම කරනකොට මම කියනවා හරවන්න 2017 කෙටි පේපරේ 3 වෙනි ගාන. හරවන්න කියනකොට පුතාලට හරවන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? 2017 සාමාන්‍ය පෙළ 2017 කෙටි පේපරේ 3 වෙනි ගාන හදන්න කොහොම හදන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? ඒ නිසා මොකද මම පුතේ මගේ ස්වභාවය තමයි සිද්ධාන්ත ටික උගන්නලා එවලෙම විභාග ගැටලුවක් දෙනවා. එතකොට ඇඟට වදිනවා සුපිරියටම. සිද්ධාන්ත ටික උගන්නලා ඒකෙන් සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්නයක් කරාට පස්සේ සුපිරියටම හොඳටම ඇති. හරිනේ? හරි. ඒකත් මතක තියාගන්න. හරි. ඒක ලියලා තියාගන්න පුතේ. නැත්තම් අමතක වෙනවා. හරි. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියාගන්න. හරි. සර් මේ පාඩම අපි 6 දි කරා. 7 දි කරා. 8 දි කරා. 9 දි කරා. 10 දි තියෙනෝනේ සර්. ඔව්. 10 දි විතරයි ඔක තියෙන්නේ. 10න් පස්සේ නෑ. 11 දි ඔක උගන්වන්න නෑ. ඒ කියන්නේ මේ පාඩම ඉවරනකොට ඔයාලට O level ගානක් හදන්න පුළුවන් වෙන්න ඕන. අහගෙන. එහෙනම් පුතේ මතක තියාගන්න පරිමිතිය කියන්නේ මොකද්ද? පුතාලා දන්නව චූටි කාලේ ඉඳන්ම. පරිමිතිය කියන්නේ මොකද්ද? යකඩෝ. ඒ මොකද්ද? පරිමිතිය. පරිමිතිය කියන්නේ පුතේ සංවෘත තල රූපයක සංවෘත වෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙම විවෘත වෙලා බැරිද? බෑ. විවෘත වෙච්ච එකක පරිමිතියක් ගැන අර්ථ දැක්වෙන්නේ නැහැ. මතක තියාගන්න. සංවෘත තල රූපයක වටේ දිග අපි හිතමු මෙන්න මෙහෙම වටේ කවුරු හරි ගමන් කරනවා කියලා. මෙන්න මෙහෙම ගමන් කරනවා කියලා. වටේ දිග තමයි පරිමිතිය කියන්නේ. එහෙනම් මතක තියාගන්න පරිමිතිය කියන්නේ මොකද්ද සත්තරනේ? සංවෘත තල රූපයක වටේ දිග. කියන්න පුතේ. සංවෘත තල රූපයක වටේ දිග. හරි. කියන්න පුතේ මාත් මෙහෙම පරිමිතිය anu සංවෘත තල රූපයක වටේ දිග සංවෘත තල රූපයක වටේ දිග වේ. සංවෘත
තල රූපයක වටේ දිග වේ. සංවෘත තල රූපයක වටේ දිග වේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. පුතේ මගේ උගන්නන විලාසය තමයි ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. සර් දැන් ළමෙක් අහන්න පුළුවන්. සර් පරිමිතිය මනින ඒකක මොනවද? පරිමිතියේ ඒකක. පරිමිතියේ ඒකක මොනවද පුතේ? පරිමිතියේ ඒකක මතක තියාගන්න පුතේ. පරිමිතිය කියන්නේ දිගක්නේ. එහෙනම් පුතේ පරිමිතියේ ඒකක කියන්නේ දිගමනින ඒකකම තමයි. දිගමනින ඒකකම තමයි. උදාහරණයක් සෙන්ටිමීටර්, මීටර්, කිලෝමීටර්, මිලිමීටර් ඔය වගේ. තේරුණාද පුතේ? පරිමිතිය කියන්නේ දිගක් නිසා දිගමනින ඒකකම තමයි භාවිතා කරන්නේ. තේරුණානේ? එහෙනම් ලියන්න මෙහෙම. පරිමිතියේ ඒකක පරිමිතියේ ඒකක පරිමිතියේ ඒකක ඒකක පෑන මාරු කරන්න, පාට මාරු කරන්න. දිගමනින ඒකකම වේ. පරිමිතියේ ඒකක දිගමනින ඒකකම වේ. දිගමනින ඒකකම වේ. පැටිය උදාහරණ කීපයක් දාන්න. සෙන්ටිමීටර්, මීටර්, කිලෝමීටර්, මීටර් ඕනම එකක්. අර අඩි එහෙම අපි සම්මත නැති නිසා ගන්නෙ නැහැ. අඩි, දික් අඩි, ක්‍රියං ඒවා අපි ගන්නෙ නැහැ. ඒවා අර සිංහල ව්‍යවහාරේ භාවිතා වෙන ඒවා. මේවා අන්තර්ජාතික සම්මත ඒකක. හරිනේ? හරි. රයිට්. අන්තර්ජාතික සම්මත ඒකක. ඊළඟට පැටියෝ ලියන මාතෘකාව මූලික තල රූපවල පරිමිතිය. මූලික තල රූපවල පරිමිතිය. පැටියෝ උදයන්ග සර් පොරොන්දුනා නේද? මෙලෝඩියක් තේරෙන්නේ නැති එකෙක්ට උනත් තේරෙන විදිහට උගන්වනවා කියලා. 6 වසර 7 වසර ඉඳලා උගන්වනවා. ඒ මගේ හැටි. නැත්තම් මම පාඩමක් උගන්වන්නේ නැහැ. මුල ඉඳලම උගන්වනවා. හරි. ඒ නිසා පුතේ ලියන්න මාතෘකාව මූලික තල රූප වල පරිමිතිය. සුපිරියටම උගන්වනවා. හරි. මූලික තල රූප වල පරිමිතිය. හරි. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. පෑන පැත්තකින් තියන්න. මෙතන ඉන්නෝ දැනුම ගොඩාක් වැඩි කට්ටියක් ඉන්නවා. දැනුම මධ්‍යස්ථ ප්‍රමාණයෙන් තියෙන කට්ටියක් ඉන්නවා. මෙලෝ දැනුමක් නැති මං වගේ අයත් ඉන්නවා. මමත් ඉස්සර මෙලෝ දැනුමක් නැති ලකුණු 39යි ගණිතයට. ඒ වගේ එකෙක්. ඒ නිසා මම දන්න උන්ගේ දුක. ජනකන් ඉඳලා මෝඩයයි කියනවා. ටොකු අනිනෝ. ඉස්කෝලේ ගුරුවරු ගණන් ගන්න. ඒ නිසා තමයි මම ඒ ළමයින්ට විශේෂ අවධානය දෙන්නේ. ආගිනේ. පුතේ. ඔන්න දැන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති එකට උනත් තේරෙන්න කියලා දෙනවා. දැනුම වැඩි කට්ටිය චුට්ටක් ඉවසන් ඉන්න. හරි. ආගිනේ. පළවෙනි එක සමචතුරාශ්‍රය. ආගිනේ. ඔක්කොම තල රූප ටික කියලා දෙනවා. සමචතුරාශ්‍රය. බලාගෙන ඉන්න ලියන්න එපා. ඔබ මෙච්චර කල් ලිව්වනේ. ලියලා තමයි ඔය මට්ටමට ආවේ. සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රයක පුතේ පැත්තක දිග a පරිමිතිය ගන්න පුළුවන්. පරිමිතිය ගන්න පුළුවන්. ඒ වගේ හතරක්. ඒ කියන්නේ 4යි a. 4යි a. ඒ කියන්නේ පැත්තක දිග
හතරෙන් ගුණ කරා නම් පරිමිතිය එනවා. හරි? මට මේක නෙමෙයි කියා ගන්න ඕන. මෙතන තියෙනවා රහසක්. ඔබ නොදැක්ක රහස් දෙකක් තියෙනවා. ඔබ මේ වෙනකන් සමහරු දැකලා ඇති, සමහරු දැකලා නැති රහස් දෙකක් තියෙනවා. ඔන්න රතු පෑනින් තරු ලක්ෂණ දෙකක් දැම්මා. පළවෙනි රහස තමයි හොඳට මතක තියාගන්න. ලෝකයේ තියෙන ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග හතරෙන් ගුණ කරාට පස්සේ පරිත්‍ය ලැබෙනවා. මේව ඔබට ඕන වෙනවා. අයිමක් කියනවා. ලෝකයේ තියෙන ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග හතරෙන් ගුණ කරාට පස්සේ පරිමිතිය ලැබෙනවා. ඒක අනිත් පැත්ත ඕනෑම සමචතුරස්‍රයක පරිමිතිය හතරෙන් බෙදුවට පස්සේ පැත්තක දිග ලැබෙනවා. මේ ඔළුවේ තියෙන්න ඕන. හරිද? උසස් පෙළ යනකම්ම මේක තියෙන්න ඕන. ආයිමක් කියනවා ඕනෑම සමචතුරස්‍රයක පරිමිතිය හතරෙන් බෙදුවට පස්සේ අනිවාර්යෙන් ලැබෙන්නේ පැත්තක දිග. පැහැදිලිද? මම මේ කියන දේ තේරුණාද? ලියා ගන්න. මම යටින් දෙන්නම් රතු පෑනින් නෝට් එක. ඉක්මන් කරා. පට ගාලා ලියා ගමු. ඔය අපි දන්න දේවල්නේ. ඒකින්ද වේගෙන් යන්න. හරි. යටි ලියන්න මෙහෙම රතු පෑනේ. ඕනෑම සමචතුරස්‍රයක ලියන්න පැටියෝ. මේවා ඔබට අනිවාර්යෙන් ඉස්සරහට ඕන වෙනවා. ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග හතරෙන් ගුණ කළ විට පරිමිතිය ලැබේ. පැත්තක දිග හතරෙන් ගුණ කළ විට පරිමිතිය ලැබේ. එක දරුවෙක් අහනවා සර් තනි රූල් පොතක ලිව්වට කමක් නැද්ද? අයියෝ බලන්නකෝ ඉතින්. මොන්ටිසෝරි බබාලා වගේ. මිනිහෝ කොටු රූල් කොටු මෙන්න මෙහෙම පොතක් ඇති පුතේ. කඩේට ගිහලා බලන්න. මේ වගේ පුතා. චූටි පැටියෝ. චූටි වටාව. චූටි කොටු එක හොඳ. ලොකු කොටු එක ගන්න එපා. ඇයි කියලා දෙන්න එපා බබාලට වගේ. වෙනේම නම් දන්න ඕන ඕක තමයි දන්නේ නැති. කොටු රූල්. දෙන්න හිතනවා. ඔන්න අයිමක් කියනවා ඕනෑම සමචතුරස්‍රයක පැත්තක දිග හතරෙන් ගුණ කළ විට පරිමිතිය ලැබේ. ඒක අනිත් පැත්ත. ඕනෑම සමචතුරස්‍රයක පරිමිතිය හතරෙන් බෙදූ විට පැත්තක දිග ලැබේ. ඕනෑම සමචතුරස්‍රයක පරිමිතිය හතරෙන් බෙදූ විට පැත්තක දිග ලැබේ.
ඕනෑම සමචතුරස්‍රයක පරිමිතිය හතරින් බෙදූ විට පැත්තක දිග ලැබේ. පැත්තක දිග ලැබේ. හරි. ඊළඟ එක අහගෙන ඍජු කෝණාශ්‍රය එක එක්කෙනා කියලා දෙනවා. පොඩි එකෙක්ට වගේ කියලා දෙනවා අහගෙන ඉන්න. සමහරුන්ට මාව ස්ලෝ වැඩි නම් පුතාටම අයින් වෙන්න පුළුවන්. මං හැම පාඩමක්ම සමීකරණ පාඩම කියන්නකෝ මුලින් ඉඳන්ම සමීකරණයක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් උගන්වනවා. ඒ මගේ හැටි. මොකද මම හැමතිස්සෙම ඉන්නේ ලෝ ලෙවල් එකේ දරුවෝ කොහොම හරි උස්සන්න තමයි බලන් ඉන්නේ. හරි. ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. පොඩක් අහගෙන ඉන්න. මෙයා ටිකක් වෙනස් හොඳේ. මම දන්නවා ඔයාලා මේව ඉගෙනගෙන තියෙන්නේ. නමුත් ඉගෙන ගත්තට වැඩිය දශමයක් හරි මං උගන්වනවා. ඊට එහා හොඳ තැන් ගැඹුරු තැන් තියෙනවා මෙයාගේ. හරි. පුතාලා දන්නෝ ඍජු කෝණාශ්‍රේ කෝණ ඔක්කොම ඍජු කෝණ සම්මුඛ පාද සමානයි. පොඩක් බලන් ඉන්නෝ. එකපාරක් මේකේ 아무තු රහස් දෙකක් තියෙනවා කියලා දෙන්න. මේක දිග මේක පළල ලෙස වෙන් වෙනවා. අහගෙන ඉන්න. 아무තු දෙයක් කියලා දෙන්න තියෙනවා. අහගෙන ඉන්න. පුතේ ඍජු කෝණාශ්‍රේ පරිමිතිය ගන්න පුතේ අහගෙන ඉන්න. දිගයි පළලයි එකතු කළා දෙකෙන් ගුණ කළා ඕනම මීහරකෙක් මේක දන්නවා. ලෝකේ තියෙන ඕනම ඍජු කෝණාශ්‍රයක් කොහොමද ගන්නෙ? පරිමිතිය වටේ දිග ගන්නෙ දිගයි පළලයි එකතු කළා. ඒක දෙකෙන් ගුණ කරනවා. ඒක තේරුම් නැත්තම් මෙන්න මේක බලන්නකෝ. සමහරව ඕක දන්නේ නැහැ. අන්න බලන්න. මෙතන A මේකත් A මේකත් B. Aලා දෙන්නෙක් ඉන්නවා. දෙකයි A. Bලා දෙන්නෙක් ඉන්නවා. දෙකයි B. ඔතනින් දෙක එළියට ගන්නවා. A ධන B. එහෙනම් මතක තියාගන්න පුතේ. ලෝකේ තියෙන ඕනම ඍජු කෝණාශ්‍රයක දිගයි පළලයි එකතු කළා දෙකෙන් ගුණ කරාට පස්සේ පරිමිතිය ලැබෙනවා. මේව හරි වැදගත්. මම දන්නේ හින්දා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට මෙන්න මේව තමයි ටාගට් කරන්නේ. සමහර ළමයි හිතන් ඉන්නවා දිගීව දිකයි පළලීව දිකයි. එන ගොන් හොඳි. ගොන් කියන්නේ ඒව මේ ආනයනය කරන ලද කිරිමැටියෙක්. හරිනේ? කොහොමද ගන්නෙ? දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරනවා. මම පොඩි රහසක් අහන්නද? පුළුවන් නම් උත්තර දෙන්න. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය 40යි. ඔන්න බලන්න. ගැඹුරු තැනක්. කල්පනා කරලා උත්තර දෙන්න. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය 40යි. එහෙනම් දිගයි පළලෙහි එකතුව කුමක්ද? chat එකට දාන්න බලන්න. අලුත් 10 වසරට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අලුත් 10 වසරට. ආයිමක් කියනවා. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය 40යි. මං අහන්නේ දිගයි පළලේ එකතුව. ඔව් පුතේ. දෙකෙන් බෙදුවා නම් හරිනේ. නේ? පරිමිතිය දෙකෙන් බෙදපු ගමන් එන්නේ දිගයි පළලේ එකතුව. තේරුණාද? මේවා දැන් ওই ප්‍රශ්නේ වෙන තැනක තිබුණා නම් අනා ගන්නවා. කල්පනා කරන මෙහෙම. අනේ අම්මී අපි කවද්ද මේ වැහැදුවේ? නේ? හරි. එහෙනම් පුතේ මේක ලියාගන්න. මම යටින් නෝට් එක දෙන්න. රතු පෑනේ. තරු ලකුණු දෙකක් දෙන්න තියෙනවා. යටින් ඉඳ තියාගන්න. තරු ලකුණු දෙකක් රතු පෑනේ. ඉක්මන් කරන්න.
හරි. යටි ලියන්න පැටියෝ. මං චුට්ටක් වේගෙන් කරන්නේ මේ මුල ටික ඔයාලා දන්න නිසා. මෙහෙමයි. හැඩ වැඩ ඕනේ නැහැ. කටුවට ඇඳ ගන්න. මම පන්ති ඉවරුණාට පස්සේ පුතාලා රත්තරන් වලින් හරි කමන්නේ නූල් ගහලා ඇඳගත්තා. හරිනේ? රත්තරන් මාලා තියෙන්නේ චේන් එක. නේයිසිත්. මේ වෙලාවේ ඒ තරම් වටිනවා. හරි ලියන්න පුතේ. තර ලකුණක් දාලා ලියන්න. ඕනෑම ඍජු කෝණාශ්‍රයක ලියන්න පුතේ. ඕනෑම ඍජු කෝණාශ්‍රයක ඕනෑම ඍජු කෝණාශ්‍රයක ඕනෑම ඍජු කෝණාශ්‍රයක දිග සහ පළලෙහි එකතු දිග සහ පළලෙහි එකතුව දිග සහ පළලෙහි එකතුව දිග සහ පළලෙහි එකතුව දෙකෙන් ගුණ කළ විට දෙකෙන් ගුණ කළ විට දිග සහ පළලෙහි එකතුව දෙකෙන් ගුණ කළ විට එහි පරිමිතිය ලැබේ. එහි පරිමිතිය ලැබේ. ඕනෑම ඍජු කෝණාශ්‍රයක දිග සහ පළලෙහි එකතුව දෙකෙන් ගුණ කළ විට පරිමිතිය ලැබේ. හරි. ඊළඟ එක පුතේ ඊළඟ තර ලකුණ ඕනෑම ඍජු කෝණාශ්‍රයක ඕනෑම ඍජු කෝණාශ්‍රයක ඕනෑම ඍජු කෝණාශ්‍රයක ඕනෑම ඍජු කෝණාශ්‍රයක පරිමිතිය දෙකෙන් බෙදූ විට ඕනෑම ඍජු කෝණාශ්‍රයක පරිමිතිය දෙකෙන් බෙදූ විට පරිමිතිය දෙකෙන් බෙදූ විට ලැබෙනුයේ පරිමිතිය දෙකෙන් බෙදූ විට ලැබෙනුයේ දිග සහ පළලෙහි එකතුව වේ. දිග සහ පළලෙහි එකතුව වේ. හරි. දිග සහ පළලෙහි එකතුව වේ. හරි. ඊළඟට ඉතින් ත්‍රිකෝණය ඒව ඉති උගන්නන්න දෙයක් නැහැ. පාද තුන එකතු කරන්න තියෙන්නේ. ඕනනම් මං ඒක විතරක් කරන්න. ත්‍රිකෝණය ඒවයි උගන්නන්න දෙයක් නැහැ. ඒ කියන්නේ රහස් මුකුත් නැහැ. ඒවයි රහස් මුකුත් නැහැ. ත්‍රිකෝණේ මේ පාදේ A නම් මේක B නම් මේක C නම් පරිමිතිය ගන්න පුළුවන් කොහොමද? A ධන B ධන C පොඩි කටු සටහනක් ගහ ගන්න අවශ්‍ය නැහැ ඒක. ඒව අවශ්‍ය නැහැ. ඊළඟට ට්‍රපීසියම රොම්බසය සමාන්තරාශි ඕනම එකක රහස් නැහැ. අර දෙකේ තමයි රහස් තියෙන්නේ. ඒකයි මම කියලා දුන්නේ. මේවයි රහස් නැහැ. වටේ දිග එකතු කරන්න තියෙන්නේ. හරි. පරිමිතිය A ධන B ධන C. හරි. දැන් මට ලියන්න විභාග මට්ටමේ ගැටලු. මං කිව්වනේ උදයන්ක සර් කිව්වා විභාග මට්ටමේ ගැටලු දිදී තමයි මේ ගමන යන්නේ. විභාග මට්ටමේ ගැටලු මේ අහපු විභාග මට්ටමේ ගැටලු දැනට ඉගෙන ගත්ත වලින් ගැටලු විභාග මට්ටමේ ගැටලුව. හරි. මෙන්න වැඩෝ ඉන්නවනම් මෙන්න අවස්ථාව. විභාගෙට අහන්නේ කවදාවත් අහන්නේ
ඍජු කෝණාශ්‍රක පරිමිතිය හොයන්න කියලා. වෙනස් විදියකින් තමයි අහන්නේ. පුළුවන් නම් මේ ගාන හදන්න. 8 වසරේ ගාන. පුළුවන් නම් හදන්න. හරි. පුළුවන් නම් මේ රූපේ පරිමිතිය හොයලා දෙන්න. ඔබ දක්ෂයෙක්. බලමු. ඉක්මන් කරන්න. හරි. පරිමිතිය සර්. බලමු. 180කට මේක බෑ. මම දන්නවා 180කට මේක බෑ. හරි. බලමු. තා වෙලා ඕන නම් ටයිම් කියලා දාන්න. ටයිම් ප්ලේස් කියලා දාන්න. ප්ලේස් දාන්න ඕනේ නැහැ. ටයිම් කියලා chat එකට දාන්න. හරි පුතේ. වෙලාව දෙන්න. උත්තරේ එන්න ඕන 68. උත්තරේ 68. yes අම්මු ඇතියන්ත. සමහරු දානෝ 275. ඕහේ වර්ගඵලය හොයලා දුක. හරි. හරි පුතේ. දැන් නවත්තන්න. දැන් නවත්තන්න. ඇත්තටම පුතේ මේ ගාන හදන්න තප්පර දෙකක් යන්නේ නැහැ. මේ ගාන හදන්න තප්පර දෙකක් යන්නේ නැහැ. සිද්ධාන්තයේ ඔළුවේ තියෙනවා නම් මතක තියාගන්න මහත්තයෝ, මේ අපි ගොනාට අන්දලා තියෙන්නේ. මහත්තයෝ මේ අපි ගොනාට අන්දලා තියෙන්නේ. ඇත්තද සර්? අපි ගොනාට අන්දපු බවත් අපි දන්නේ නැහැ සර්. ඔන්න බලන්න. ඔන්න බලන්න. දැන් සමහරු මම දැකලා තියෙනවා මම විභාග ශාලාවල ඉන්නකොට සමහර ළමයි මගේ සර් එන්නකෝ මේ ප්‍රශ්නේ වැරදි නේද? මං අහනවා ඇයි පුතා කියලා. ඇයි පුතා ප්‍රශ්නේ වැරදි? ඇයි සර්? පරිමිතිය කියන්නේ වටේ දිගනේ සර්. මේක හොයන්න බෑ. මේක දන්නෙත් නෑ. 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 ඉතින් කොහොමද පරිමිතිය හොයන්නේ? ඇත්ත තමයි. මං කව පුතා බුදු සරණයි කියලා මං යනවා. ගොන් තඩියෙක්. හරිද? ගොන් කියන්නේ අමුමමු හරකේ. ඇයි? එයා දන්නේ නෑ මේක. ඔන්න බලන්න. ඔන්න බලන්න පුතේ. හිතන්න මේවා ඉරටු කියලා. මේ ඉරට්ට ගලවලා මම මෙතනින් තියනවා. අවුලක් නැහැනේ. මේ ඉරට්ට ගලවලා මම මෙතනින් තියනවා. මෙතන ඉරට්ට ගලවලා මෙතන ඉරට්ට ගලවලා මම මෙතනින් තියනවා. අවුලක් නැහැනේ බා. කිසි අවුලක් නැහැ. මේ ඉරට්ට ගලවලා මම මෙතනින් තියනවා. අවුලක් නැහැනේ බා. මේ ඉරට්ට ගලවලා මම මෙතනින් තියනවා. අවුලක් නැහැනේ. ඔය මොකද්ද? ඍජු කෝණාශ්‍රය. එහෙනම් මතක තියාගනින් මහත්තයෝ, අපි මේ ගුණාට අන්දලා තියෙන්නේ. එහෙනම් ඔය ව්‍යංගාර්ථයෙන් අහලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රක පරිමිතිය. කොහොම ගන්නෙ? දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරන්න. 20යි 14යි 34යි 34 දෙකෙන් ගුණ කරාම 68යි. එහෙනම් පරිමිතිය ගන්න පුළුවන්
දෙක වැඩි කිරීම 20 ධන 14 දෙක වැඩි කිරීම 34 68යි සෙන්ටිමීටර්. අත උසන්න මේක තේරුණු කට්ටිය. සර් ඇත්තටම සර්ට පින් සිද්ධ වෙනවා සර්. අපිට සමහර ගුරුවරු කරන්නේ සර් කෙලින්ම සිද්ධාන්ත ටික උගන්වගෙන යන එක. සර් වගේ චුට්ටක් උගන්වලා විභාග ප්‍රශ්නයක් දීලා එහෙම වෙන්න ඕන පුතා. උගන්වන තැනම විභාග ප්‍රශ්නයක් දෙන්න ඕන. එතකොට තමයි ඇඟට ගැම්මක් එන්නේ. අත උසන්න මේක සුපිරියටම තේරුණා නේ. රයිට්. තා එකක් දෙන්නද? මේක 2016 තුන්වෙනි වාර පරීක්ෂණයේ දකුණු පළාත. 2016 තුන්වෙනි වාර පරීක්ෂණයේ දකුණු පළාත. දකුණු පළාතේ අවසාන වාර පරීක්ෂණයට අහපු ප්‍රශ්නයක්. පුළුවන් නම් හදන්න. පොඩක් ඉන්න. හරි. මේක ගොඩක් ළමයින්ට හදාගන්න බැරි වුණා. පුළුවන් නම් හදන්න. ඔන්න අභියෝගය. පුළුවන් නම් හදන්න. මේක හදන්න පුළුවන් 9 වසර සුපිරියටම වැඩ කරපු එකෙක්ට විතරයි. නැති එකෙක්ට බෑ. තිස් හතර නම් උත්තරේ වැරදි. 34 ආව නම් වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ඔබට මතක තියාගන්න මේ තියෙන්නේ කඩඉරි. පරිමිතිය ගන්නකොට කවදාවත් කඩඉරි භාවිතා කරන්නේ නැහැ. මේ ඉර තමයි ගන්න ඕන. 34 වැරදි. හරි. මේක 10 ශ්‍රේණියේ 2016 තුන්වෙනි වාර පරීක්ෂණයේ දකුණු පළාත අහපු සුපිරි ප්‍රශ්නයක්. හරි. ඔන්න දැන් තා වෙලාව ඕනනම් කියන්න. ටයිම් ප්ලීස් කියලා දාන්න. නැත්තම් මං හදරු. හරි පුතේ.
වෙලාව දෙන්න ඉක්මන් කරන්න. හරි. ඇති පුතේ වෙලාව. ඔන්න බලන්න. ඔන්න දැන් අපි සූක්ෂම වෙන්න ඕන. බලා ගන්න. මේ ටික ගන්නත් බෑ. අහගෙන ඉන්න. මේ ටික ගන්නත් බෑ. මොලේ කල්පනා කරොත් තප්පර දෙකෙන් උත්තරේ එනවා. බලාගෙන ඉන්න. ඍජු කෝණාශ්‍රේ මේව දීලත් නැහැ. දැන් අර concept එකට අනුව අපි පළමුවෙන්ම මුළු ඍජු කෝණාශ්‍රේ පරිමිතිය හොයමු. නිකමට හොයමු. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය සමානයි. දිග එන්නේ 9යි, පළල 8යි. 6යි 3යි 9යි 4යි 4යි 8යි. එතකොට දෙක ගුණ කිරීම 9 ධන 8. එතකොට පැටියෝ දෙක ගුණ කිරීම 9 8යි 17යි 34යි. හැබැයි පුතේ මතක තියාගන්න යටින් ඉරි දෙක ගහන්න එපා. උත්තරේ. එතකොට උත්තර කමන්නේ. ඔතෙන්ට ඔයගේ උත්තරේ. හරි කමන්නේ. 34යි. හැබැයි ඕක නෙමෙයි උත්තරේ. මතක තියාගන්න. මොකක්ද අවුල? ඔන්න බලන්න. මේ දිග ගන්නත් බෑ. මේ දිග ගන්නත් බෑ. ඊළඟට මේක දන්නෙත් නෑ. යකෝ මාර වැඩක් නේ. මේක මොකක්ද උනේ? ඔව්. ඔබ මතක් කරන්න. මෙතන තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවයක් ඉදිරිපත් කරපු රැවුල තියෙන මුත්ත කවුද? පයිතගරස්. මතක තියාගන්න මහත්තයෝ මෙතෙන්ට අපි දාන්න ඕන 9 ශ්‍රේණියේ පයිතගරස් සම්බන්ධය 9 ශ්‍රේණියේ අත උස්සන්න එක දාපු කාණ්ඩේ ඇත්තටම දැම්මනම් ඔබ 9 ශ්‍රේණියේ දඩ වැඩෙක් පට්ට දක්ෂේ පයිතගරස්. දැන් කොහමද පයිතගරස් දාන්නේ? මන් දන්නෝ මෙතන ගොඩ දෙනෙක් ඔව දන්නේ නැහැ. දන්නවනම් පන්තිරම නේද? නෑ නෑ. දැන් 9 දී ඔයාලා දැනගෙන ඉන්න ඕනනේ. හරි. මේක 3 නම් මේක 4 නම් මේක x කියලා ගමු. හරි. දැන් පයිතගරස් සම්බන්ධයෙන් කියන්නේ ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. එකතුවට සමාන. එහෙනම් ලියන්න පුළුවන්. x වර්ගය සමානයි 3 වර්ගය ධන 4 වර්ගය. x වර්ගය සමානයි 3 වර්ගය ධන 4 වර්ගය. එතකොට පුතේ x වර්ගය සමානයි 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. x වර්ගය සමානයි
මාත් හදපු නැති කට්ටිය මාත් එක්ක හදමු පයිතග්‍රස් සම්බන්ධයෙන්. එතකොට පුතේ x වර්ග සමානයි 9 16 25යි. විලි ලැජ්ජයි පුතා. විලි ලැජ්ජයි 25යි. එතකොට පුතා දෙපැත්තෙම වර්ග නැති කරගන්න වර්ගමූලේ දානවා පුතා. එතකොට වර්ගයට වර්ගමූලේ කැපෙනවා. 25 වර්ගමූලේ 5 සෙන්ටිමීටර්. උත්තරේ 5යි පුතා. උත්තරේ 5යි. එහෙනම් මෙතන උත්තරේ 5යි පුතා. අත උස්සන්නේ ඒකාපු කාණ්ඩේ. සුපිරිය. අන්න වැඩෝ. අන්න වැඩෝ. මට ඕනනම් මේව නොකර ඔයාලා හුරතල් කරන්නත් පුළුවන්. එතකොට විභාග ශාලාවට ගිහිල්ලා අපේ අම්මටත් හචින් යනවා. ගියාට පස්සේ අපේ තාත්තටත් හචින් යනවා. ඇයි අපේ දෙමව්පියන්ගෙන පටන් ගන්න. ඕකගේ හිතනක් කියලා පටන් ගන්න. හරිනේ? ඒ හින්දා උගන්නන එක හරියට කරනවා. මේ වගේ ගැඹුරු ප්‍රශ්න අපි හදන්න ඕනේ. හරි? හරි පුතේ. එහෙනම් දැන් පයිතගරස් සම්බන්ධය දාලා 5 හොයාගත්තා. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ මුළු ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය 34යිනේ. අපි හෙව්වා 34. එහෙනම් ඒකෙන් 7ක් අඩු කරලා 5ක් එකතු කරනවා. 7ක් අඩු කරලා 5ක් එකතු කරනවා. ඒ කියන්නේ 2ක් අඩු කරා නම් හරි. කමන්නේ. 34න් 7ක් අඩු කරාම 27යි. 24ට 5ක් එකතු කරාම 32යි. එහෙනම් උත්තරේ පුතේ මේ රූපේ පරිමිතිය සමානයි. පරිමිතිය සමානයි. 32යි සෙන්ටිමීටර්. අත උසන්න එක තේරුණු කට්ටිය. සුපිරිය. අන්න එහෙම ගැඹුරට කරන්න කැමති නම් මාත් එක්ක ඉන්න. නැත්තම් ඉතින් අර ඔයාලා හුරතල් කරන ගුරුවරුත් එක්ක ඉන්න. අර සමහර ගුරුවරුන් මටවත් මේ මං අහන් හිටිය දවසක් මේ පන්තියක ඔන්න මේ 10 වසරට උගන්නන හැටි 10 වසරට උගන්නන මෙනේම ඔන්න චූටි පුත්ති මට ලැජ්ජ හිතුණා මං ගැන මට ලැජ්ජ හිතුණා හරි 10 වසර කියන්නේ දරුන් තේරුම් තියෙන ළමයිනේ උඹ බාම්බලන් එහෙම කිව්වට කමක් නැහැ කොහොමත් ගෙදර කොහොමත් කියනවා හරි අම්මට තද වුණා තෝ පාඩම් කරන්නේ නැද්ද එහෙම කියනවා හරි ලස්සන ගානක් පුළුවන් නම් පාඩම් කරන මේසේ ගාව මේ හරි ප්‍රසිද්ධ ගානක් ඕක විභාගයට අහනෝමයි පයිතගරසුත් තියෙනවා ඒක ඇතුලේ පයිතගරස් බැරි නම් මං කොහොමත් පයිතගරස් මතක් කරලා දෙනවා බය වෙන්න එපා 9 වසරේ අච්චුපත තියෙනවනේ තාම පයිතගරස් ප්‍රමේය පොඩ්ඩක් බලා ගන්න මගේ ගාවත් රෙකෝඩින් ටික ඇති හොයන්න ඕන හොයන්න නිකමට පුතාලා ගිහිල්ලා බලන්න YouTube එකේ ගණිත බලාගාර පොඩ්ඩක් ඉන්න ඒකට දැම්මේ නැහැ හරි බලමු මම ඔයාලට තිබුණොත් මම ලින්ක් එක දාන්න පයිතගරස් හරි වැඩේ තේරුණාද පැටියෝ ඒ ගාන හොඳයි නේද හොඳයි 32 හරි දැන් ලියන්න මාතෘකාව ලියන්න පුතේ මාතෘකාව වෘතයක පරිධිය මාතෘකාව ලියන වෘතයක පරිධිය
හරි. පුතේ මේ වැදගත් කාරණයක් දැන් මේ ආයතනයේ කෝල් එකක් දීලා කිව්වේ. පොඩ්ඩක් ඒක ලියලා තියාගන්න. ඉතා වැදගත් කාරණයක්. අහගෙන ඉන්න. ටෙලිග්‍රෑම් ගෲප් වල ඉන්න කට්ටිය අහගෙන ඉන්න. මේ අද දවසේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැලු. අප්ඩේට් කරන්න කියලා ඉල්ලීමක් කරනවලු. ටෙලිග්‍රෑම් software එක. මගේ පුතාලා කරන්න ඕන Play Store මෙහෙමයි. ඉල්ලනවා නම් විතරයි. අප්ඩේට් එක ඉල්ලනවා නම් විතරයි. ඔයාලට ගෲප් වලට ඇතුල් වෙන්න දෙනවා නම් අවුලක් නැහැ. ඇතුල් වෙන්න දෙන්නේ නැත්නම් ඔයාලා Play Store එකට ගිහිල්ලා ගහන්න ටෙලිග්‍රෑම් කියලා. ටෙලිග්‍රෑම් කියලා ගැහුවම ඔයාලට software එක එනවා. ඒකේ යටින් දැන් ඔයාලා ඉන්ස්ටෝල් කරපු නිසා ඉන්ස්ටෝල් කියලා වැටෙන්නේ නැහැ. අප්ඩේට් කියලා වැටෙනවා. අප්ඩේට් කියලා තමයි වැටෙන්නේ. අන්නේ අප්ඩේට් බටන් එක ඔබන්න. එච්චරයි. අද දවසේ මම මේ දැන් ආයතනෙන් කතා කරලා කිව්වේ ගොඩක් දෙමව්පියෝ කියනවලු ටෙලිග්‍රෑම් ඇතුළට යන්න දෙන්නේ නැහැ කියලා. අප්ඩේට් කරන්න කියලා. ඒ වගේ වෙලාවට පුතාලා මොකද කරන්න ඕන? Play Store එකට ගිහිල්ලා ටෙලිග්‍රෑම් කියලා ගහන්න. ගැහුවට පස්සේ ඔයාලා ඉන්ස්ටෝල් කරපු නිසා ඉන්ස්ටෝල් කියලා වැටෙන්නේ නැහැ. අප්ඩේට් කියලා වැටෙන්නේ. අන්න එක අප්ඩේට් කෙනෙක් ඔබ. අවුලක් නැත්තම් අවුලක් නැහැ. හරි. දැන ගැනීම සඳහා කිව්වේ. හරි. එහෙනම් පුතේ මාතෘකාව ලියන්න. වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය. හරි. පුතේ මගේ පුතාලා දන්නවා අරය R1 වෘත්තයක පරිධිය ගන්නෙ කොහොමද? 2πr. පුතාලා දන්නෝ? පුතේ මට කියන්න වෘත්තයක පරිධිය හොයන සූත්‍රය මොකද්ද? 2πr. පොඩ්ඩක් ඉන්න. එක ළමෙක් මගෙන් අහනෝ එක දවසක්ද සර් හරි කැතයි සර් මං අහන්නේ කියලා. කැත වැඩ කරන්න එපා සර්. මං අහනෝ ඇයි බං? සර් අනිත් හැම තල රූපයකටම තියෙන්නේ පරිමිතිය. අනිත් හැම තල රූපයකටම තියෙන්නේ වටේ දිගට පරිමිතිය. ඉතින් සර් ඇයි මෙයාට විතරක් වටේ දිගට පරිධිය කියන්නේ? මාර වැඩක් නේ. ඇත්තනේ ඒ ළමයට ප්‍රශ්නයක්. අනිත් හැම තල රූපයකම වටේ දිගට කියන්නේ පරිමිතිය කියලා. වෘත්තයේ විතරක් වටේ දිගට කියන්නේ පරිධිය කියලා. ඇයි ඒ? දන්නවද? ඒකට හේතුව මම දන්න තරමින් පොත්පත්වල කියවපු ආකාරයෙන් මමත් ඔක හෙව්වා. පුතේ අපේ තාත්තගේ නම සිරිල්. නමුත් අපේ පවුල ඇතුලේ එයා විශේෂයි. ඒ නිසා අපි එයාට කියන්නේ තාත්තේ කියලා. පැහැදිලිද? දැන් මම හදිස්සියෙන් හරි කිව්වොත් good morning සිරිල්. එතකොට ඉතින් දත් ටික අහුලන්න වෙනවා. රුන්තක රදනක දෙකක් තිබුණා. තේරුණාද? පවුල ඇතුලේ එයා විශේෂ නිසා එයාට තාත්තේ කියනවා. ඔබට මම කියන දේ තේරෙනවද? අන්න ඒ නිසා මෙයා විශේෂ තල රූපයක්. විශේෂ කෙනෙක්. ඒ නිසා තමයි එයාගේ වටේ දිග පරිධිය කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ ළමෙක් අහන්න පුළුවන් සර් අනික් කට්ටියන්ගේ නැති මෙයාගේ තියෙන විශේෂත්වය මොකක්ද? විශේෂත්වය තමයි ආරම්භයක් අවසානයක් මෙයාගේ හොයාගන්න බෑ. බලන්නකො මේ වටේ ආරම්භයක් අවසානයක් හොයාගන්න බෑ. ඒ නිසා පුතේ මෙයා විශේෂයි. මෙයා හොයාගත්තට පස්සේ තමයි වාහන හැම වේගෙන් යන්නේ. හිතන්න ඔයාලා පදින ඔයාලගේ කාර් එක, ගෙදර තියෙන කාර් එකේ රෝද කොටු වුණා නම් මොකෝ වෙන්නේ? මෙහෙම යන්න වෙන්නේ. ලෙඩෙක් එහෙම ගෙනිච්චොත් heart attack හැදිලා මැරෙන්නේ. ගැස්සිලා මැරෙන්නේ. හරිනේ? ඒ බෙලියක් ඉඳන් තංගල්ලට එනකොට පැය පහමාරක් විතර ගිහලා. පැය පහමාරෙන් යන්න පුළුවන්. හරි? ඒ හින්දා මෙයා සුවිශේෂී කෙනෙක්. මෙයා හොයාගත්තේ නැත්නම් මේ ලෝකෙ මෙච්චර දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න. එයා ආරම්භයක් අවසානයක් හොයාගන්න බැරි නිසා එයාට පරිධිය කියලා දීලා තියෙනවා. තේරුණාද?
එහෙනම් වෘතයක වටේ දිගට කියන්නේ පරිධිය. හරි. ඒක හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. හරි. පුතේ මොකಾದ මේ ෆයි කියන්නේ? යකෝ කවුරු හරි ඇහුවොත් විලිලැජ්ජයිනේ. පුළුවන් චණ්ඩියෙක් ඉන්නව නම් අත උස්සන්න. මම එයාගේ මයික් එක ඔන් කරනවා. අම්බෝ කැමරා එකත් ඕෆ් කරගත්ත බක් ගාලා. ඉසිත් පුළුවන්ද? පුළුවන්. ඉසිත් කියන්න. මයික් එක ඔන් කරන්න බෑ. ඉසිත් ඇහෙන්නේ නැහැ. ඉසිත් මයික් එකක් තියෙනවද? ලං වෙලා කියන්න බලන්න. 722 කියන්න පුතේ. 722 722 බව දන්නව මිනිහෝ. දෙන්න පුළුවන් 5න්. ඒ කියන්නේ 5 වෙනුවට දාන්නේ 722 කියලා මොන්ටිසෝරි යන පොඩි අයවොත් දන්නව. මං අහන්නේ ඒක නෙමෙයි බොල. මං අහන්නේ 5 කියන්නේ මොකද්ද? මොකද්ද ඔය නියතය? කොහෙන්ද ආවේ? දෙයියෝ දීපු එකක්ද? දන්න කෙනෙක් ඉන්නව නැත උස්ස. ඔය බලන්න. අපේ පබාරා පුළුවන්ද? මයික් එක ඔන් කරන්න. ඕනෑම වෘතයක පරිධිය විස්කම්බයෙන් බෙදුවම එන නියතය. සුපිරිය. අප්පුඩියක් ගහන්න හයියෙන්. හයියෙන් ගහන්න එක් පබාරට. සුපිරි. පුතේ ඔයාට අනිවාර්යෙන් හරියනවා. අනිවාර්යෙන් ඔයාලා ඉදිරියේ ලොකු වෙනසක් කරනවා. අනම්මනම් පැටලිලි නැතුව කෙලින්ම යන ගමන පැහැදිලි. පුතේ මතක තියාගන්න 5 කියන්නේ ලෝකේ තියෙන ඕනෑම වෘතයක පරිධිය විස්කම්බයෙන් බෙදුවට පස්සේ ලැබෙන නියතය. අඩු මරුනේ. අදනේ දැනගත්තේ. ඒ කියන්නේ පුතේ චූටි වෘතයක් වුණත් ලොකු වෘතයක් වුණත් පරිධිය විස්කම්බයෙන් බෙදුවට පස්සේ ලැබෙන්නේ 5. ඒක නීතියක්. ඒක නියතයක්. වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ සඳහා අපි බොහෝ විට භාවිතා කරන්නේ කවුද? 722. පැහැදිලිද? මේව මන් දෙන්න. මන් දන්නව සමහරු මේව දන්නේ නැහැ. හරි. එහෙනම් මේක ලියලා කොටු කරගන්න. වෘතයක පරිධිය සමානයි. C සමානයි 2πr. අන්න එක ලියා ගන්න. ගොඩක් තැන්වල භාවිතා වෙන්නේ C සමානයි 2πr. C සමානයි 2πr. හරි. C සමානයි 2πr. පරිධියේ සංකේතය C. C සමානයි 2πr. කටහුරු කරගන්න. C සමානයි 2πr. හරි. හරි පුතේ. සර් අර ඉස්සෙල්ලා ගානේ 32 ආවේ කොහොමද? ඉස්සෙල්ලා ගානේ 32 ආවේ පුතේ පරිමිතිය 34න් 7ක් අඩු කරලා 5ක් එකතු කරා. 7ක් අඩු කරාම 27යි 5ක් එකතු කරාම 32යි.
පුතාලට රෙකෝඩින් එක දාන්න ගෲප් වලට. නැවත බලන්න මේ දේශනේ නැවත බලන්න. අනිවාර්යෙන් නැවත අහන්න. හරි. යවන්න එපා. රෙකෝඩින් බලනකොට කිසිම වෙලාවක යවන්න එපා. රෙකෝඩින් එක යවන්න එපා. දිගටම බලන්න පැය දෙක අරගෙන. ආගෙන ඉන්න. දැන් ඔන්න උදයන්ක සර් මේ රතු පෑනෙන් ලියන්න නෝට් එක. රතු පෑනෙන් ලියන්න තරු ලකුණ. යන්න. මෙහි ෆයි යනු ෆයි කියන්නේ ග්‍රීක අකුරක්. ෆයි හරියට ලියන්න ඕන. මෙහි ෆයි යනු ඕනෑම වෘත්තයක පරිධිය විස්කම්බයෙන් බෙදූ විට ලැබෙන නියතය වේ. අල්ලපු ගෙදර නැන්ද එහෙම ඇහුවනම් ඉඳලි ඉවරයි. ඉසිත් කියන්නේ 7/22. නෙදකින් අයියෝ ඉසිට හූ කියන පාර යනකොට. හරි. මෙහි ෆයි යනු ඕනෑම වෘත්තයක පරිධිය විස්කම්බයෙන් බෙදූ විට ලැබෙන නියතය වේ. පරිධිය විස්කම්බයෙන් බෙදූ විට ලැබෙන නියතය වේ. ලැබෙන නියතය වේ. හරි. ලැබෙන නියතය වේ. හරි. හරි. දැන් අපි බලමු ගණන් ටිකක් හදලා බලමු. මම කරන්නේ නැහැ ඉතින්. ඔයාලා මේවා 9ෙදි කළානේ තියෙන්නේ. වරදින්න හරි කමන්නේ නැහැ. ඒක වැඩි දෙන්නේ නැහැ. ගණන් 4යි දෙන්නේ. මේ 4 පුළුවන් නම් ඕනම එකක් පුළුවන්. හා. ඉක්මන් කරන්න. අංක 1. අංක 1. අරය 14යි සෙන්ටිමීටර්. අංක 2. අරය 28යි සෙන්ටිමීටර්. අංක 3. අරය 3.5යි සෙන්ටිමීටර්. ඊළඟ එක. අරය 10.5යි සෙන්ටිමීටර්. රයිට්. බලමු. පන්තියේ කී දෙනෙක්ට වෘත්තයක පරිධිය හොයාගන්න පුළුවන්ද බලමු. ඉක්මන් කරන්න. සර් මම අලුතින් ගන්න ඕන පොත් මොනවද? ලියා ගන්නකෝ. දැන් සම්බන්ධ වෙච්ච කෙනෙක්. CR පොත් 2යි. මගෙන් අහන්න එපා පිටු කීයද කියලා. පිටු 2500 වුණා මට කමන්නේ. CR පොත් 2යි. මාස්ටර් ගයිඩ් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොතයි. 10 වසර මාස්ටර් ගයිඩ් එක නෙමෙයි. පසුගිය විභාග ප්‍රශ්න. ඊළඟට කැමති නම් විතරක් සුමිත් දිල්රුක්ස සර්ගේ කෙටි ප්‍රශ්න 10 පොතයි. ජ්‍යාමිතිය 500 පොතයි. ඒව නම් එච්චර වියදමක් යන්නේ රුපියල් 200ක් වගේ යනවා. හරි. හරි. කොට රෝල්ලෝ. ඒතුත් අහන කොට රෝල්ද කියලා. ඔව්. පුළුවන් නම් හදන්න පුතේ. මේකේ පරිධිය හොයන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. වැරදුනාට කමන්නේ. පන්ති ඊළඟ දවසේ ඉඳන් තියෙන්නේ. සෙනසුරාදා. 2ට. සෙනසුරාදා 2ට.
හරි වෙලාව අවශ්‍යද හරි වෙලාව තමයි දුන්නේ වෙලාව අමතරව අවශ්‍ය නම් ටයිම් කියලා දාන්න හරි හරි පුතේ බලා ගන්න පළවෙනි එක 25R මම මේ ඉඩමදි නිසා මම මෙතන හදනවා බලාගෙන 5 කියන්නේ 7න් 22යි අරය 14යි බලාගෙන ඉන්න බැරි නම් මේවා හදා ගන්න ලබන සතිය වෙනකොට නැත්තම් ලබන සතිය උලුස්සන්න හම්බෙන්නේ නැහැ මේවා බැරි නම් හදා ගන්න 4ක් 1යි 4ක් 2යි දෙවරක් 2 4යි 4 88යි දෙවරක් 22 44යි 44 දෙකෙන් වෙන එක 88යි අත උසන 88 ආපු හරි දා ගන්න සෙන්ටිමීටර් 88යි වටේ දිග සෙන්ටිමීටර් 88 හරි ඊළඟ එක පුතේ ඊළඟ එක 25R 5 කියන්නේ 7න් 22යි අරය 28යි අරය 28යි හරි දැන් 4ක් 1යි 4ක් 4යි 4 වරක් 22 88යි 88 දෙකෙන් වැඩි කරාම 176යි 176 ආව නම් පැටියෝ ඔබට හොඳ ගමනක් තියෙනවා මාත් එක්ක හොඳ ගමනක් තියෙනවා හරි දාගන්න 176යි දැන් ඊළඟට මම 10 වසරට යන්න හදන්නේ මේ දැන් ඉන්නේ 9 වසරේ තාම ඉන්නේ 9 වසරේ ඊළඟට ඔන්න පුතේ 3.5 දැක්ක ගමන් බය වෙනවා හැබැයි මගෙන් ඉගෙන ගත්ත ළමයෙක් නම් ඕකට බය වෙන්නේ නැහැ මොකද ඕකට පාවිච්චි කරන්න ඕන ආයුධේ මන් දීලා තියෙන්නේ 2යි 5 කියන්නේ 7න් 22යි අරය 3.5 දාන්න එපා 3.5 දාන්න එපා 7 බෙදීම 2 දාන්න ඒක ලේසි මතක තියාගන්න මහත්තයෝ 3.5 කියන්නේ 7 බෙදීම 2ම තමයි 7 දෙකෙන් බෙදලා බලන්න 3.5 තමයි එන්නේ sorry එහෙනම් 3.5 වෙනුවට මතක තියාගන්න හැමතිස්සෙම 7 බෙදීම 2 දැම්මොත් බේරෙන්න පුළුවන් ලේසියෙන්ම 7ට 7 අයින් වෙනවා 2ට 2 කැපෙනවා ඉතුරු 22යි 22යි අත උස්සන්නේ ඒක ආපු දරුවෝ සුපිරි ඒකට 22 ඊළඟට පැටියෝ අවශ්‍ය කෙනෙක් ලියා ගන්න අවශ්‍ය නම් සටහන දාගන්න ඊළඟට පැටියෝ ඊළඟ එක 10.5 යකෝ ඒක කොහොමද කරන්නේ අන්න 5 වෙනුවට 7න් 22යි 10.5 10.5 වෙනුවට දාන්න පුතේ 21 බෙදීම 2 නිකමට බෙදලා බලනකො 21 දෙකෙන් බෙදුවම ඒත් එන්නේ 10.5ම තමයි දෙකම එක නම් මොකටද අඬුව තියෙද්දි අතපුච්ච ගන්න 4ක් 1යි 4ක් 3යි මෙතන දෙවටක දෙක කැපෙනවා 22 3න් වැඩි කරාම 66යි 66යි අවංකෙම මේක ආවනම්
ඔබ සැබෑ දක්ෂයෙක්. උත්තරේ වෙනස් ක්‍රමයකට හරි ආව නම් කමක් නැහැ. හරි. දැන් ඔන්න 10 වසරට වහින්න හදන්නේ. ඔන්න මහත්තයෝ දැන් ඉඳන් හිමින් යන්. මෙච්චර වෙලා මම කරේ 6 වසර 7 වසර 8 වසරේ අත්‍යවශ්‍ය සංකල්ප ටික උඩට ගත්තා. දැන් හරි. ලියන මාතෘකාව. කේන්ද්‍රික ඛණ්ඩ. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. සුපිරි ගානක්. සුපිරි තැනක්. දැන් ඔන්න ඇස්ලේටරේ චුට්ටක් කකුල අරගෙන නිව්ටල් එකේ යන්. මෙච්චරට පොඩ්ඩක් ඇදලා ආවේ කලින් කරපු නිසා. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩය. අහගෙන ඉන්න. මේවා 9 වසරේදී චුට්ටක් කරා. නමුත් 10 දී ඊට වැඩිය ලොකු ගැඹුරකින් කරන. පෑන පැත්තකින් තියන්න. හරි. පුතාලට දන්නවා පුතාලේ ගෙදර මේ උපන්දිනේට මේ වගේ කේක් නේ ගේන්නේ. රෝස පෙති ගහලා හැපි බර්ත්ඩේ කියලා. හරි. හරි. ඔතන උපන්දින කේක් එක කපන්නේ ඔය විදියටනේ. සාමාන්‍යයෙන් බොහෝ විට කපන්නේ ඔය විදියට. සාමාන්‍ය මේ මෙහෙම කෑලි කපන්නේ නැහැ. ඔහොම තමයි කපන්නේ. හරි. අහගෙන. අපි හිතමු මේවා දල වශයෙන් මේ අරයනේ. අර ඕනම කෙනෙක් දන්න මේ අරය. හරි. පුතේ මෙන්න මේ කේක් කෑල්ල වෙනම ගත්තොත් කේන්ද්‍රය අරය. ඒ කෑල්ල මම වෙනම ගත්තා. හරිද? මෙන්න මේකට තමයි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. මම නම් ඉස්සර මතක තියාගත්තේ චූටි කාලේ කේන්ද්‍රය හරහා කපා ගන්න නිසා කේන්ද්‍රික ඛණ්ඩය. හැබැයි ඒක නෙමෙයි ඇත්තම උත්තරේ. ඇත්තම උත්තරේ ඒක නෙමෙයි. කේන්ද්‍රය හරහා කපා ගන්න කේස් එකක් නෙමෙයි. හරි? මම හිතාගෙන හිටියේ ඉස්සර එහෙමයි. කේන්ද්‍රය හරහා කපා ගන්න නිසා කේන්ද්‍රික ඛණ්ඩය. ඒක නෙමෙයි. වෙනම අර්ථකථනයක් තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට සර් මොකද්ද සිලබස් එකේ මේකට තියෙන අර්ථකථනය? අහගෙන ඉන්න. අහගෙන ඉන්න. අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් මතක තියාගන්න. සුදු මහත්තයෝ අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වෙන පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. ආයිමක් කියන්න. අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. ඒ වගේම මේ අරයන් දෙක අතර කෝණය අන්න ඔය කෝණයට නමක් කියනවා. දන්නවද නම? ඕකට කියන්නේ කේන්ද්‍රික කෝණය. ඕකට කියන්නේ පුතේ කේන්ද්‍රික කෝණය. ඕකට 아무තු නමක් කියනවා කේන්ද්‍රික කෝණය. පැහැදිලිද? එහෙනම් මට හයියෙන් කියන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස. කේන්ද්‍රික කෝණය කියන්නේ මොකද්ද? අරයන් දෙක අතර ඇති කෝණය. පැහැදිලිද? right. මේක ඇඳ ගන්න ලස්සනට මම යටින් නෝට් එක දෙන්න. ඉක්මන් කරා. කව කටු එහෙම ඕන. කව කටු දැනට ඕන නම් කටුවට ඇඳ ගන්න. කව කටු වලින් ලස්සනට ඔක ඇඳෙන්න ඕන.
හරි පුතේ. හරි. බලාගෙන ඉන්න. පුතාලට මොනවා හරි ක්ලාස් එකට සම්බන්ධ වීමේ මොනවා හරි අවුලක් තියෙනවා නම් මෙන්න මේ අංක ලියා ගන්න. 0.71 251 86 96 මේකට WhatsApp මාර්ගයෙන් ඕනම තොරතුරක් මැසේජ් එකක් දාන්න. කෝල් කරන්න එපා. කෝල් කරාට ඔක ආන්සර් කරන්න වෙන්නේ නැහැ පුතේ. මැසේජ් එකක් දාලා තියන්න අනිවාර්යෙන් දාපු ගමන් රිප්ලයි එන්නේ නැහැ. ටික වෙලාවකින් රිප්ලයි එකක් ඒවි. හරි. හරි. යටි ලියන්න පුතේ මෙහෙම විශේෂ පෑනකින් ලියන්න. අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ පෙදෙස අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ පෙදෙස අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ පෙදෙස චාප කොටසකින් වෙන් වූ පෙදෙස පෑන මාරු කරන්න. පාට මාරු කරන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. පෑන මාරු කරන්න කියන්නේ ඔටෝ හයිලයිට් වෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හැඳින්වේ. ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. ඊළඟ තරු ලකුණ එම කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් දෙක අතර කෝණය එම කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් දෙක අතර කෝණය කේන්ද්‍රික කෝණය ලෙස පෑන මාරු කළා. කේන්ද්‍රික කෝණය ලෙස හැඳින්වේ. කේන්ද්‍රික කෝණය ලෙස හැඳින්වේ. කේන්ද්‍රික කෝණය ලෙස හැඳින්වේ. හරි. කේන්ද්‍රික කෝණය එම අරයන් දෙක අතර කෝණය කේන්ද්‍රික කෝණය ලෙස හැඳින්වේ. හරි. කේන්ද්‍රික කෝණය ලෙස හැඳින්වේ. කේන්ද්‍රික කෝණය ලෙස හැඳින්වේ. හරි පුතේ. දැන් ලියන මාතෘකාව ප්‍රබල මාතෘකාවක් සුපිරි මාතෘකාවක් මේකෙන් තමයි මුළු පාඩමම යැපෙන්නේ. පාඩම අල්ලගන්න නම් මෙන්න මේක අල්ලගන්න වෙනවා. ලියන මාතෘකාව කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සෙවීමේ සම්බන්ධතාවය කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සෙවීමේ සම්බන්ධතාවය සෙවීමේ සම්බන්ධතාවය. හරි. සුපිරියට ඔප්පු කරනවා පෑන පැත්තකින් තියන්න. සුදුමැණික සුපිරියට ඔප්පු කරනවා පෑන පැත්තකින් තියන්න. ලෙසටම ඔප්පු කරලා පෙන්නනවා. ආයි කටපාඩම් නෙවෙයි. සුපිරියටම. බලාගෙන ඉන්න. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. බලා ගන්න පුතේ ලස්සනට සර් කියලා දෙනවා. මේක කෝණේ තීටා. හරි. මේක ආරය. හරි. පුතේ පොඩක් බලාගෙන ඉන්න. පුතාලා මම මේ කියන දේ පිළිගන්නවද බලන්න. බලගන්න. මේ කෝණය ලොකු වෙන්න චාපේ මොකෝ වෙන්නේ? චාපය කියන්නේ මේකනේ. චාපය කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. ඔන්න ඔය කෑල්ල තමයි චාපය කියන්නේ. චාපය. හරි. මට කියන්න ඉසිත් අරය මේ දෙන්න අතර කෝණය ලොකු වෙන්න කෝණය ලොකු වෙන්න චාපය මොකෝ වෙන්නේ? ලොකු වෙනවා. අනුලෝම සමානුපාතිකයි. කෝණය වැඩි වෙනකොට චාපයත් වැඩි වෙනවා.
අනුලෝම සමානුපාතික. කෝණය අඩු වෙනකොට ඡාපයත් අඩු වෙනවා. හරි? එහෙනම් මතක තියාගන්න පැටියෝ මෙයා අතර අනුපාතයයි මෙයා අතර අනුපාතයයි සමාන වෙන්න ඕන. ඒ කියන්නේ අනුලෝම සමානුපාතයි. තේරෙනවද? සමානුපාතයක්. අනුපාත සමානයි. මෙයා වැඩි වෙනකොට මෙයා වැඩි වෙනවා. මෙයා අඩු වෙනකොට මෙයා අඩු වෙනවා. හරි? හරි. දැන් මගේ තර්කය හොඳට බලාගෙන ඉන්නකො. බලන්න තර්කය. මෙතන තියෙන කේන්ද්‍රයනේ. පොඩ්ඩක් බලාගෙන ඉන්න. කේන්ද්‍රය වටා සම්පූර්ණම කෝණය කීයද පුතේ? අංශක 360යි නේ. ඔබ පිළිගන්නවද? කේන්ද්‍රය වටා සම්පූර්ණම කෝණය අංශක 360යි. එතකොට පැටියෝ අපි මේ කපල අරන් තියෙන්නේ 360න් කීයක්ද? ඔව් 360න් තීටා. මේක මොකක් හරි වුණක් කමන්නේ. නමුත් භාවිතා කරන්නේ තීටා කියන ග්‍රීක අකුර. අහගෙන ඉන්න. 360න් තීටා කියන කෝණය නේද කපල අරන් තියෙන්නේ. ඔබ පිළිගන්නවද? එහෙනම් පුතේ මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ භාගය 360න් තීටා. තේරුණු කට්ටියට උස. ලියන්න එපා පැටියෝ. ලියන්න එපා. හොඳට අහගෙන ඉන්න. තව දෙයක් කියලා දෙන්න තියෙනවා. සම්පූර්ණ 360න් තීටා කපල අරගෙන. හරි. එහෙනම් පුතේ දැන් සම්පූර්ණ වෘතයක වටේ දිග අපි දන්නවනේ 2πr නේ. සම්පූර්ණ වෘතයක පරිධිය 2πr. එහෙනම් පුතේ 2πr ගෙන් මෙන්න මේ භාගය වෙන් කරගන්න ඉපෑය. 2πr ගෙන් මෙන්න මේ භාගයට අදාළ කොටස වෙන් කරගන්න ඕන. එහෙනම් පුතේ කෙලින්ම ගන්න පුළුවන්. ඔන්න බලන්න සූත්‍රේ කෙලින්ම ගන්න පුළුවන්. ඡාප දිග සමානයි 2πr ගුණ කරනවා 2πr ගුණ කරනවා ඌට අදාළ භාගය 360න් තීටා. ඔන්න පුතේ ලෝකේ තියෙන ඕනම ඡාප දිගක් හොයන සූත්‍රේ හයියෙන් කියන්න. ඇති රෙද්දක් නැහැ. 2πr අපි දන්නවනේ. ඒක වැඩි කරනොත් 360න් තීටා. මෙතන අංශක 90 නම් මෙතෙන්ට 90 දානවා. ඒවා අපි පස්සේ බලමු. 2πr ගුණ කිරීම 360න් තීටා. කියන්න හයියේ. ඡාප දිග හොයන සූත්‍රය මොකද්ද? 2πr ගුණ කිරීම 360න් තීටා. අයිමක් කියන්නේ 2πr ගුණ කිරීම 360න් තීටා. එයා ගන්න ඉක්මන් කරන්න. ලස්සන ලියා ගන්න. මේක කොටු කරලා තියන්න. 2πr ගුණ කිරීම 360න් තීටා. ඕක තමයි ඕන. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් නවත්තනවා. අද අපිට තිබුණේ පැය 2යිනේ. ලබන සතියේ ඉඳලා අපිට පැය 3 වැඩ කරන්න පුළුවන්. ඉතින් පුතේ ඉල්ලීමක් කරනවා.
හරියට වැඩ ටික කරගෙන යනවා නම් සම්බන්ධ වෙන්න සුපිරියට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ගැඹුරින්. අර ඔයාලා සතුටු කරලා කවදා හරි ඔයාලා දුක් වෙනවා නම් ඒක මට අසතුටක්. ඒ නිසා පුතේ හරියටම මම තියරියක් උගන්වනවා ගැඹුරු පාඩමක් ගැඹුරු ගානක් හදනවා. ඒකයි මගේ හැටි. එතකොට තමයි ඔළුවට යන්නේ. ඒ නිසා සැරට ඉගෙන ගන්න අවශ්‍ය නම් අපි එකතු වෙලා වැඩක් කරමු. එහෙනම් මේ අදට මම මෙතනින් නවතිනවා. ලබන සතියේ සුපුරුදු පරිදි සුපුරුදු නෙවෙයි සෙනසුරාදා අලුතෙන් පන්තිය පටන් ගන්නවා සාමාන්‍ය විදියට. PDF එක ඔයාලට දාන්නම් අද 5 විතර වෙනකොට. හරි. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා.